ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා ඇඟලුම් ක්ෂේත්‍රයේ න්‍යාලයේ සිටින සෑම කෙනෙක් වෙනුවෙන් අපි අපද ආරම්භක ගීතිකාව ලෙස අපි ගායනා කරමු මාසික ගීතිකාව මගේ සිත සනසා මා ළඟ ඉඳිනා දෙවි සමිඳුන් ඔබමයි. අපේ ජීවිතයේ සෑම අත්දැකීමක් තුළම දුක වේදනාව සතුට කඳුල තුල ජය පරාජයන් තුල අප ළඟ ඉන්නේ අපව ශක්තිමත් කරන්නේ අපගේම දෙවි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට කියන්නේ බිය නොවන්න මම නුඹලා සමග සිටිමි. මගේ සිත සනසා මා ළඟ සිටිනා දිව්‍ය සමිඳුන් ඔබමයි. බිය නොවන්න මා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දෙවි සමිඳුන් ඔබමයි. මගේ සිත සනසා මේ ජීවිත ගමනේ මොනතරම් කරදර බාධක කම්කටොළු ආවත් කවුරු අපිව අතහැරියත් අපිව අත් නොහරින එකම තැන වහන්සේ උන්වහන්සේ. මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මා අත් නොහරින දෙවි සමිඳුන් මා අසලම සිටී සදා. මා අසලම සිටී සදා. මගේ සිත සනසා ඒ නිසයි මගේ සිත උන්වහන්සේ වෙත ඇදී යන්නේ මුව දෙන දිය වෙත ඇදී යනසේ. වෙන සරණයක් නෑ මට ජේසුනේ වහන්සේ නැර. මුව දෙන දිය වෙත ඇදෙනාසේමා හද ඔබ වෙත ඇදෙනවා සමිදේ. ඔබ හැර අන් සරණක් නෑ මාහට ඔබ වෙතටම එන්නම්. මගේ සිත සනසා පාලු කරේදා පෙළහර පාමින් දිවා කාලයේ වලාකුලක් මෙන් රාත්‍රී කාලයේ ගිනිටබක් මෙන් වැඩ සිටිය ඔබ වහන්සේ අද අපේ ජීවිත පාලු කර අත්දැකීම තුළ වැඩ සිටින්න ජේසුනේ. පාලු කරේ පෙළහර පාමින් රැකවරණය දුන් දෙවිඳුන් ඔබමයි.
ඉල්ලෙසම අපටත් රැකවරණය දෙන දෙවි සමිඳුන් ඔබමයි. දිවි සමිඳුන් ඔබමයි. මගේ සිත සනසා මගේ සිත සනසා මා ළඟ සිටිනා දිවි සමිඳුන් ඔබමයි. පියනුවන්නවා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දෙවි සමිඳුන් ඔබමයි. මගේ සිත සනසා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ සෑම අත්දැකීමක් තුළම වැඩ සිටිනකොට අපිට උන්වහන්සේට ජීවිතයේ හැම අත්දැකීමක් තුළම ඉඳගෙන කරන්නට පුළුවන් ලොකුම යාඥාව තමයි මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි ප්‍රශංසාව. ප්‍රශංසාව. අපිව දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් වළක්වන්නේ නපුරයි. යක්ෂයා කැමති නැහැ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා දකින්න. මන්ද අපි උන්වහන්සේට ප්‍රශංසා කරද්දී අපේ මුළු පැවැත්මම උන්වහන්සේත් එක්ක ඒකාත්මීය වෙනවා. ඒ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන තැනැත්තාට උන්වහන්සේ බලගතු පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ පොරොන්දුව තමයි ගීතාවලියේ 103:3. ගීතාවලිය 103:3. මට පස්සේ ඔබ කියන්න. එතුමානෝ මාගේ සියලු පාප මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගීතාවලිය 103 ආරම්භ කරන්නේ දේව ප්‍රේමය කියලා. ඒ සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. මන්ද ලෝක ආරම්භයේ සිටම අපිට දකින්නට ලැබෙන එකම තේමාව තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. දෙවියන් වහන්සේ අපිට උත්පත්ති පොතේ 1:27 සඳහන් කරනවා උන්වහන්සේගේම ස්වරූපය අනුව උන්වහන්සේගේම ස්වභාවය අනුව උන්වහන්සේ මිනිසාත් ගැහැණියත් මවා වදාළසේක කියලා. එතකොට දෙවියන් වහන්සේ අපට දුන්නු හැඩය තමයි ස්වරූපය තමයි ඒ දේව සමානකම ප්‍රේමය තුල ඒ ප්‍රේමය. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොතින් ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා මම දන්නවා ඔබ කිසිම කෙනෙකුට ඒ උත්තරේ දෙන්නට බෑ. ඔබ සිතගිස. අපි කිසිම කෙනෙකුට හරියට කෙලින්ම උත්තරයක් දෙන්නට බෑ මොකද්ද ප්‍රේමය කියලා. මොකද අපි දකිනවා සුදු පවුලුතුමා පවා
කොරින්ති ලිපියේ 13 වෙනි පරිච්ඡේදයේ මේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක වැටලා කියනවා ඉවරයක් නැහැ. මොකද මේ ප්‍රේමයේ සුලක්ෂණ තමයි ඉදිරිපත් කරන්නේ. ප්‍රේමය ඉවසිලිවන්තයි, කරුණාවන්තයි, දයාවන්තයි, හානික කිපෙන්නේ නැහැ, නපුර සිතේ ධාරණය කරගන්නේ නැහැ. හැබැයි මම අහුවොත් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් කරලා ඔබෙන් not what is love but who is love. If I ask you who is love, you can answer me. ඔබට පුළුවන් උත්තරයක් දෙන්න. Love is God, God is love. දෙවියන් වහන්සේ ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි ජෝම් සෝබාරංචේ 3 වෙනි පරිච්ඡේදය අපිට කියන්නේ දෙවියන් වහන්සේ ලෝකයාට කොච්චර ප්‍රේම කළාද කියනෝනම් උන්වහන්සේගේම ඒකජාතක පුත්‍රයාණන්ව මෙලොවට දුන්නා. මේ තේමා ගීතේ අවසාන වෙන්නේ එතනින්. ඒ අවසාන වෙන්නේ ඒ පුත්‍රයාණන්ම උන්වහන්සේ පාපේ මිල ගෙවන්නට අපිව මිලදී ගන්නවා. කොරින්ති ලිපියේ සඳහන් කරනවා ඔබටම අයිති නැත. ඔබ මිලයකට ගත් අය වන්නහුය. ඒ පාපේ මිල ගෙවලා උන්වහන්සේ ඔබව මාව නිදහස් කළේ ආදරෙන්. ඒ තමයි උන්වහන්සේ කුරුසගසේදී උන්වහන්සේගේම ජීවිතය මා උදෙසා පූජා කළේ. ඔබ උදෙසා පූජා කළේ. අපි හැම කෙනෙක් උදෙසා පූජා කළේ. ඒ දේව ප්‍රේමය තමයි. ගීතාවලිය 103 කියනවා අපිට මගේ සිත සනසන්න සමිඳුන් පසසන්න හද පත්ලෙම්ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න මගේ සිත සමිඳුන් පසසන්න එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක මාගේ සියලු රෝග සුව කරනසේක. දෙවියන් වහන්සේ ප්‍රේම කරපු අය එලිදරව් පොතේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන අයව උන්වහන්සේ මට්ටු කරනවා කියලා. අපි දකිනවා සුදු බයිබලයේ ඉතිහාසය තුල දෙවියන් වහන්සේ ප්‍රේම කරලා උන්වහන්සේ කැඳවාගත්ත හුඟක් අයව. උන්වහන්සේ ආබ්‍රහම්ම කැඳවාගත්තා. ඔහුට මොනවද කළේ? දෙවියන් වහන්සේ ආදරය කරන අය මට්ටු කරන උන්වහන්සේ කඩනවා. ආබ්‍රහම්ම කැඩුවා. නුඹේ නෑදෑයන් නුඹේ සුපුරුදු ගම රට අතහැරලා මම පෙන්වන දේශයට යන්න. උන්වහන්සේ මෝසස්ව කැඩුවා. උන්වහන්සේ ජාකොබ්ව කැඩුවා. දිවසවරුන්ව කැඩුවා. ස්නාමක ජෝම්තුමාව කැඩුවා. දේව මාතාන් වහන්සේව කැඩුවා. අවසානයේ උන්වහන්සේ දෙවි මහෝත්තමයන් වහන්සේ කුරුස ගසේදී උන්වහන්සේගේම පුත්‍රයාණන්ව මහා පුදුමාකාර ලෙස කැඩුවා. දෙවියන් වහන්සේ කඩන්න කෙනෙක්ව විනාශ කරන්නට නෙමෙයි ඒ තුලින් උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට සිද්ධ කරන්නටයි. එසේනම් අපි හැම කෙනෙක්ම ගායනා කරමු. මගේ සිතට ඔබ ඇවිදින් ඔබ හට මා නතු කර ගනිමින් මගේ අයිතිය ඔබ වෙත ගනිමින් මගේ සිත හැදුවේ දෙවිස් සමිඳුන්. හැමෝම කියන්න
මගේ සිතට ඔබ ඇවිදින් ඔබ හටමා නතු කර ගනිමින් මගේ අයිතිය ඔබ වෙත ගනිමින් මගේ සිත හැදුවේ දෙවි සමීදුන් මගේ සිත හැදුවේ දෙවි සමීදුන් දහස් සිතට ඔබ ඇවිදින් ඔබ හටවා නතු කරගනි ඉඩ දෙන්න උන්වහන්සේට ඔබ නතු කරගන්න ඔබ වෙත ගනිමින් මගේ සිත හැදුවේ දෙවි සමීදුන් මගේ සිත හැදුවේ දෙවි සමීදුන් දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් තුති දී පසසන්නම් දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් තුති දී පසසන්නම් මා කැඩුවේ ඔබයි මා හැදුවේ ඔබයි මා මිදුවේ ඔබයි සමීදේ මා කෙදුවේ ඔබයි මා හැදුවේ ඔබයි මා මිදුවේ ඔබයි සමීදේ දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් දහස් වාරයක් තුති දී පසසන්නම් මගේ නැති වෙච්ච වටිනාකම මට දෙන්න මගේ නැති වෙච්ච ජීවිතය මට දෙන්න අන්න එවිට මම ඔබ වහන්සේගේ ගුණ ගයන්නම් මේ දේ දාවිත් රජුවත් දැක්කා මගේ වටිනාකම් මට දීලා නැති වූ ජීවිතයක් දීලා නව දැක්මෙන් මා සරසාලා මා මිදුවේ ඔබයි මෙත පාලා මා මිදුවේ ඔබයි මෙත පාලා මගේ වටිනාකම් මට දීලා නැති වූ ජීවිතයක් දීලා නව දැක්මෙන් මා සරසාලා මා මිදුවේ ඔබයි මෙත පාලා මා මිදුවේ ඔබයි මෙත පාලා දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් තුති දී පසසන්නම් දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් තුති දී පසසන්නම් මා කැඩුවේ ඔබයි මා හැදුවේ ඔබයි මා මිදුවේ ඔබයි සමීදේ මා කෙදුවේ ඔබයි මා හැදුවේ ඔබයි මා මිදුවේ ඔබයි සමීදේ දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් දහස් වාරයක් තුති දී පසසන්නම් දහස් වාරයක් ප්‍රශංසා වේවා දහස් වාරයක් ප්‍රශංසා වේවා දහස් වාරයක් මහිමය අත් වේවා දහස් වාරයක් මහිමය අත් වේවා දහස් වාරයක් ප්‍රශංසා වේවා
දහස් වාරයක් සමිඳුට තුති දෙන්නම් දහස් වාරයක් තුති දී පසසන්නම්. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධ පෞලතුමා රෝම වරුන්ට ලියපු ලිපියේ 7 වෙනි පරිච්ඡේදයේ 7 සිට 8 දක්වා සිත තුල සටන මගන්නම් 7:15 සිට මම කරන දේ මටම නොතේරෙයි. මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේය. මා කරන්නේ මා අකමැති දේය බව මට හැඟේ නම් ඒ නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. එබැවින් මා කරන දෙය කරන්නේ මා නොව මා තුල ඇති පාපය වේ. මා තුල එනම් මගේ මිනිස් ගතිය තුල කිසි යහපතක් නැති බව මම දනිමි. මන්ද යහපත කිරීමට කැමැත්තක් මට ඇතත් ඒ ඉටු කිරීමට ශක්තියක් මට නැත. මා කැමැති වන යහපත නොකර මා අකමැති වන අයහපත මම කරමි. ඉදින් මා කරන්නේ මා අකමැති වන දේ නම් එය කරන්නේ මා නොව මා තුල ඇති පාපයයි. එබැවින් යහපත කිරීමට කැමැත්ත මට ඇති අතර නපුර මා නොමගට පෙළඹවන්නේ යන ප්‍රතිපත්තියක් මට පෙනේ. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුරේදුරි ස්පර්ශ කළමෙන් වචනකේනා සෑම වදන සිතට නැගිනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබ කිරීවේවා. ඔබට ආශිර්වාද ලැබේවා. වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මොකක්ද මේ සිත තුල සටන? What is this conflicts among ourselves in our hearts? What are the forces we have within ourselves? මොනවද අපි තුල තියෙන බලවේගවල්? ඒවා අපිව තල්ලු කරන්නේ කොයි දිශාවටද? ශුද්ධ පෞලතුමා මේ දේ බොහොමම ලස්සනට අපිට ප්‍රකාශ කරනවා. ඔබත් මමත් අපි හැම කෙනෙක් තුලම තියෙන මේ සිත තුල තියෙන ලොකු සටනක්. මම කැමති දේ මා කරන්නේ මා කරන්නට කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. දැන් හැම කෙනෙක්ම ගත්තම හරි යහපත්. හොඳයි. ගොඩාක් යහපත්කම් තියෙනවා. ගොඩාක් වටිනාකම් තියෙනවා. ගොඩාක් හොඳ ගතිපැවතුම් තියෙනවා. ලස්සන ගුණාංග තියෙනවා.
but the output is hopeless. We have within ourselves all the good qualities, virtues. But when it comes to action, the result is hopeless sometimes. සමහර වෙලාවට අපි මේ මගේ තුල මේ හැම වටිනාකමක් තිබිලා යහපත් සිතුවිලි තිබිලා යහපත් ගුණාංග තිබිලා නමුත් එළියට එන්නේ වෙනත් දෙයක්. පැත්තකට වෙලා අපි කල්පනා කරලා බලපුවාම ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම මෙහෙම කළේ? ඇයි මම මෙච්චර මේ වචන තියෙද්දි මේ වගේ වචනයක් මගේ මුවින් එළියට ආවේ කොහොමද? My dear friends in Jesus Christ, this is the struggle we are experiencing in our life. අනේ ඒ නිසා තමයි සුදු පාවුලතුමා මේ රෝම ලිපියේ මේ සිත තුළ සටන එකෙන් පස්සේ අපිට පෙන්වලා දෙනවා ශුද්ධාත්මානුභාවයෙන් ජීවත් වීම. We need a filter. අපි දන්නවා දැන් ගෙදර ඔයගොල්ලෝ වතුර බොන ෆිල්ටර් එකක් සමහර නිවෙස්වල තියෙනවා. සමහර විට අපි මේ ෆිල්ටර් එකට වතුර දාපුවාම හරිම පිරිසිදු වතුර ටිකක් තියෙන්නේ. බැලු බැල්මට පිරිසිදු වතුර ටිකක් තියෙනවා. දවසක් දෙකක් පහුවෙලා බලපුවාම මේ ෆිල්ටර් යුනිට් එකේ ඇතුලේ ඒකේ සම්පූර්ණයෙන්ම කහ ගැහිලා දුර්වර්ණ වෙලා බලපුවාම අපේ ඇහැට නොපෙනෙනු හුඟක් දේවල් මෙතන තිබිලා තියෙනවා. සමහර විට මේවා අපි ඔක්කොම බිව්වනම් අපි රෝගී වෙනවා, අපේ වකුගඩු නරක් වෙනවා, අපි ලෙඩ වෙනවා. වකුගඩු වල සමහරලට ගල් හැදෙනවා. විවිධ අසනීප වලට අපි මුහුණ දෙනවා. අනේ ඒ නිසා තමයි ඔබට මට අපේ ජීවිතේ අවශ්‍යයි ෆිල්ටර් එකක්. We need a filter to guide our thoughts, our actions and our activities and our attitudes. What makes difference is our attitudes. අපේ ආකල්ප තමයි අපිව වෙනස් කරන්නේ. එනිසා ඉතුරු කොටසෙන් කියන්නේ මොකක්ද අපිට? රෝම 8 වෙනි පරිච්ඡේදයේ කියනවා මෙසේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වන්නවුන්ට විරුද්ධව නඩු තීන්දුවක් නැත. ඊට පස්සේ කියනවා ආත්මයන් වහන්සේගේ 8:14 රෝම 8:14 ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. එතකොට මේ ෆිල්ටර් එක අපිට අවශ්‍යයි. ආත්මයන් වහන්සේගේ මෙහෙයවීමට යටත් වී ජීවත් වීම අපිට අවශ්‍යයි. මොකද මම ආරම්භයේදී කිව්වා දෙවියන් වහන්සේගේ සමානකම උන්වහන්සේ ඔබට මට දීලා තියෙනවා. ඒ සමානකම නැති කරන්නේ පාපයයි, යක්ෂයයි. අනේ නිසා තමයි මේ සිත තුල සටන එය මමත් අත්දකිනවා, මගේ ජීවිතේත් අත්දකිනවා. ඔබේ ජීවිත තුලත් ඔබ අත්දකිනවා. මේ සටන නිසා ෆිල්ටර් එකක් නැතිව අපි ප්‍රකාශ කරපු වචනයක් නිසා සමහර විට තව කෙනෙක් අවුරුදු ගණනාවක් දුක් විඳිනවා. ඒ වචන හරි බලගතුයි. Words are like arrows. They go through tears of marrows. වචන හරියට නිකන් ඊතල වගේ. ඒවා අපගේ ඇට මිදුළු පවා පසාරු කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම තමයි kind words do not want rewards but they never go unrewarded.
කරුණාවන්ත වචන වලට තෑගි ඕනේ නැහැ. ඒවත් තෑගි නොලබා යන්නේ. මේ සිත තුල සටන තුල අද දුක් විඳින පවුල් කොච්චර ඉන්නවද කියලා බලන්න. කඩා වැටුණු ජීවිත කොච්චර තියෙනවද කියලා බලන්න. මේ ෆිල්ටර් එකක් නැතිකම අපේ ලස්සන ජීවිතේ තිබිච්ච ඊටමත් ලස්සන වටිනාකම් දියාරු වෙලා ගිහිල්ලා තියෙන අය කොච්චර ඉන්නවද? දැන් මම අවුරුදු 20 ගාණක් මේ උපදේශන සේවයේ නියැලී සිටිනවා. මනෝවිද්‍යාත්මක උපදේශකවරයෙක් හැටියටත් ඒ වගේම පෞල් උපදේශකවරයෙක් හැටියටත් මගේ ජීවිත අත්දැකීම තුළ හුඟක් අයගේ මේ අතුලාන්තයේ යටිසිතේ තියෙන පදිංචි වෙච්ච හුඟක් දේවල්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා ඔහු සඳහන් කරනවා අපේ සිත it's like an iceberg. ඔහු විග්‍රහ කරන්නේ හරියට නිකන් අයිස් කන්දක් වගේලු. මූදේ තියෙන අයිස් කන්දක් වගේ. මූදේ තියෙන අයිස් කන්ද මතු පිටින් බොහොම ටිකයි පේන්නේ. හැබැයි එහි වැඩිම ප්‍රමාණයක් තියෙන මූද යට මූද පතලටමත් ගිහිල්ලා තියෙනවා සමහරවිට. ඒක පේන්නේ නැහැ. එතකොට ඔහු මේ අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. කියනවා conscious mind, subconscious and unconscious කියලා. ඒ කියන්නේ අපේ උඩු සිත, මැද සිත සහ යටි සිත කියලා කියනවා. දැන් හුඟක් අය සිකුරාදා දවස් වලට ඇවිල්ලා ගොඩක් දේවල් කියනවා. සමහර විට තමුන්ගේ ජීවිතේ බොහෝ අත්දැකීම් බෙදා ගන්නවා. ඒවා කියද්දි මට සිතෙනවා, මට දැනෙනවා එතකොට මේ අයගේ යටිසිත තුල තියෙන්නේ මොනවද කියන එක. සමහර විට අවුරුදු ගණන් ඒගොල්ලන්ගේ ජීවිත තුල සිදුවෙච්ච දේවල් ඒවා විසඳිලා නැහැ. ඇතැම් විට තමා මව් කුසේ ඉන්නකොට පවා ඇතිවෙච්ච දේවල් එතන තියෙනවා. අම්මගේ කුස තුල ඉද්දී තමුන්ට දැනෙච්ච දේවල් මේ කලලයක් වැඩෙනකොට මව් කුස තුල ඒ අම්මට දැනෙච්ච දේවල් මේ දරුවට බලපාලා තියෙනවා. ඒ දරුවන්ගේ ජීවිතවලට බලපාලා තියෙනවා. අපි බොහොම ලස්සනට මේ උඩසිතේ අපි ජීවත් වෙනවා. හැබැයි ජීවිතයේ යම් යම් අවස්ථාවලට මුහුණ දෙන්නකොට අපි නොදැනුවත්වම මෙන්න එනවා මේ යටිසිත උඩට මතුවලා එනවා. සමහර විට මේවා විසඳුච්ච නැති තැන් තියෙනවා ජීවිතේ. සුව වෙච්ච නැති තැන් තියෙනවා. මනෝචිකිත්සක විද්‍යාවේ ඒ අපි හඳුන්වනවා memory healing කියලා. මතකය සුවපත් කිරීම. සමහර අයගේ මේ අතුලාන්තයේ සිදුවෙලා තියෙන මේ දේවල් සුව කරන්නට අමාරුයි. ඇතැම් විට ඒ පුද්ගලයාව මෝහණය පවා කරන්නට සිදු වෙනවා. ඊට පස්සේ තමයි මේ ඇතුලේ තියෙන දේවල් ඔක්කොම එළියට ගරගෙන සුවපත් කරන්නට. මන්ද අපේ ජීවිතේ අපේ සිදුවෙන හැම සිතුවිල්ලක්ම සිදුවෙන හැම සිද්ධියක්ම ඒවා අපි විසඳා ගන්න ක්‍රම විවිධයි. සමහර විට අපි ආතතියකටපත් වුණාම අපි ෆ්‍රස්ට්‍රේට් කියනවා. අපේ ඉච්ඡා බංගත්වයකටපත් වුණාම ඒට මුහුණ දෙන ආකාරය වෙනස්. ඒකට අපි කියනවා ඩිෆෙන්ස් මෙකැනිසම්ස් කියලා. සංරක්ෂණ ප්‍රයෝග අපි පාවිච්චි කරනවා. කෙනෙක් ෆයිටින් මෙකැනිසම්, කෙනෙක් ෆයිට් කරනවා.
සටන් කරනවා. තවත් කෙනෙක් ෆ්ලයිට් ඒ කියන්නේ පලා යනවා. තවත් එක්කෙනෙක් ෆ්‍රීස් කියලා කියනවා. එයා හිත තුල නිදන් කරගන්නවා, ගණීකරණය කරගන්නවා කියලා. එය යහපත් ලෙස කරගත්තොත් හොඳයි, අයහපත් ලෙස එක කරගත්තොත් අන්තිමට මේ සටනේ ප්‍රතිඵලය තමයි එළියට එන්නේ ඇතැම් විට මානසික රෝග හැටියට. දවසක් එක කාන්තාවක් ආවා මාව මුණ ගැහෙන්න සිකුරාදා දවසක. අය මට කියනවා ෆාදර් මට කිසිම කෙනෙක්ව පෙන්වන්න බෑ. මට කිසිම කෙනෙක්ව රුස්සන්නේ නැහැ. මගේ ස්වාමි පුරුෂයාත් මගේ දරුවන්වත් මගේ නෑදෑයන්ව මේ කාවත් මට පෙන්වන්න බෑ. එක වෙලාවකට මම ඒ ආවේගය ආපුවම මම කාමරේට වෙලා දොර වහගෙන අයියන් කෑ ගහනවා, යටිගිරෙන් කෑ ගහනවා. කොච්චර බේජ් ගත්තත් මට ඒක සුව වෙන්නේ නැහැ. ඒ වෛද්‍ය වාර්තාවල් වගේකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. මානසික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් කරනවා, බෙහෙත් ගන්නවා. එතනදී වෛද්‍යවරයා ඇගේ රෝගය ගැන සඳහනක් දාලා තිබුණා. ඒක ලියලා තිබුණා පැරනොයිඩ් සික්සොෆීනියා කියලා. පැරනොයිඩ් සික්සොෆීනියා කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. දැන් ඇය මානසික ප්‍රතිකාර ගන්නවා, බේත් පවා ගන්නවා. නමුත් මට තේරුණා මේ පැරනොයිඩ් සික්සොෆීනියා මේ ඇති වෙන්නට හේතු ගොඩක් වෙලා තියෙනවා ඇගේ ජීවිතේ. ඇගේ ජීවිතේ විශාල හේතුන් රාශියක් සිදු වෙලා තියෙනවා. මම ඇගෙන් ඇහුවා ඔබ සන්තෝෂෙන්ද ජීවත් වෙන්නේ? සතුටින්ද ජීවත් වෙන්නේ? උත්තර කියනවා නෑ කොහෙත්ම නෑ. මගේ සතුට නැති උනේ මෙන්න මෙතනයි කියලා ඒ පවුලේ ලොකු විස්තර ටිකක් කියන්නට පටන් ගත්තා. ලොකු ගැටීමක් ඇති වෙලා තිබුණා. නැන්දම්මත් එක්ක ඒ ගැටීම තුල එයට ෆයිට් කරන්නට ගියේ නෑ. ඒක හිතේ ගල් කරගෙන හිටියා. කායක්වත් කිව්වෙත් නෑ. ඒක හිතේ ගල් කරගෙන හිටියා. හිත තුල සටන තමුන් එක්කම තමයි තිබුණේ. ඒ නිසා මොකද වෙන්නේ දැන් හිත තුල ලොකු හැම තිස්සම ඉන්නේ මහා පුදුමාකාර වෛරයක් එනවා. සමාව දෙන්නට බැරි ගතියක් එනවා. අතීතයේ සිදුවීම් එක අය කියනවා පාදනිකම් බලාගෙන ඉඳලා කිව්වා වගේ කියලා. මං කිව්වා නෑ මට තේරෙනවා ඔබගේ මේ වර්තමාන ස්වරූපයට හේතු ඔබ දන්නෙත් නැහැ. මං අහුවා ඔබට යාඥා කරන්නට පුළුවන්ද සනසීමෙන්? ඒ කියන කොහෙත්ම බෑ. මං යාඥා කරන්නට ගියත් මගේ මනසට එන්නේ ඔක්කොම මේ දේවල් තමයි එන්නේ. මං කිව්වා ඔයා ඔය ගන්න බේත් එකකින්වත් ඔයාට සුවයක් ලැබෙන්නේ නැහැ. ඊට වඩා සුවයක් ඔබට තියෙනවා. ඒ සුවය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පළමුවෙන්ම ඔබ තේරුම් ගන්නට ඕනේ මා තුළ මෙන්න මේ වගේ ස්වරූපයක් තියෙනවා. මට සමාව දෙන්නට බැරි ස්වරූපයක් තියෙනවා. මගේ සිතේ තියෙන ලොකුම සටන එතනයි තියෙන්නේ. හිතේ තියෙන ලොකුම සටන තියෙන්නේ අන්න එතනයි. ඔබේ හිත නිදහස් කරගන්නට ඕනේ. ඔබට පුළුවන් ද සමාව දෙන්න? අය කියනවා ඒක නම් මට සෑහෙන අමාරු වෙයි. ඒක කරන්න මට පුළුවන් වෙයිද දන්නේ නැහැ. එහෙනම් මං කිව්වා ඔබ මේ පැරනොයිඩ් සික්සොෆීනියා කියන රෝගය තුළ සදා කාලයටම ඔබ මානසික රෝගයක් වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ.
මොකද මේකට මේ බේත් ටික ගත්තම හරියට නිකන් මත්ද්‍රව්‍ය වලට බැහැ වුණා වගේ ඔකටත් බැහැ වෙනවා. ඕක නැතුව ඔබට ජීවත් වෙන්නට බෑ. ඊට වඩා දෙයක් ඔබට කරන්නට පුළුවන්. දෙවෙනි දවසෙත් මේ තැනැත්තිය පැමිණියා. දෙවෙනි දවසෙත් ආවා. ඇවිල්ලා ඒ කියනවා මම උත්සාහ කළා කොච්චර උත්සාහ කළත් මට බෑනේ. මට කරන්නම බෑ ඒ දේ. මගේ හිතට එන්නේ ලොකු වෛරයක්, පුදුමාකාර වෛරයක් එන්නේ මගේ හිතට. මම ඇයට පුංචි අභ්‍යාසයක් දුන්නා. ඒ තමයි ඔබ ගිහිල්ලා කුරුසයක් අරගන්න. ඒ කුරුසේ ඔබේ කාමරේ කොහේ හරි ඔබ යාඥා කරන තැනක තියාගන්න. හැමදාම ඔබ යාඥා කරනකොට මේ හිතට ලොකු වෛරය එනෝනේ. මේ සිතට වේදනාව එනෝනේ. එතකොට ඔබ නලියනවා, කකියනවා. අන්න ඒ වෙලාවට ජේසුගේ කුරුසේ දිහා බලන්න. එතකොට මේ ශ්‍රී වාක්‍ය හතේ මෙන්න මේ වචනේ ඔබට ඇහෙන්නට ගනී. පියාණනි, ඔවුන් කරන දේ නොදැන කරන නිසා උන්ට සමාව දෙන්න. Get this word into your stream. Father, forgive them, for they do not know what they do. මේ වචන ඔබගේ සම්පූර්ණ මේ රුධිර සංසරණ පද්ධතියට, සුවසන පද්ධතියට මේ හැම එකකටම මේ වචන අයිති කරගන්න. සමහර විට ඔබේ සිත තුළ ලොකු සටනක් එයි. නෑ මම දෙන්නේ නෑ, සමාව දෙන්නේ නෑ, මම කොහොම මොනවා කෙරුවත් මම දෙන්නේ නෑ. සුද්ධ ආත්මයන් වහන්සේට බාර කරන්න. මම කිව්වා එක දවසකින් දෙකකින් මේක කරන්නට බෑ ඔබට. සමහර විට මාස ගණනාවක් මේ අභ්‍යාසය කරන්නට වෙනවා. අත්දැකීමට යන්නට වෙනවා. අය මාස 8කට පස්සේ ආවා හපව. ඇවිල්ලා කියනවා පාද මට දැන් ඒ ඔළුව කැක්කුම නැහැ. මම දැන් ඒ බේත් ගන්නෙත් නැහැ. මම සමාව දුන්නා පාද. මව නිදහස් කළා. සුද්ධ ආත්මයන් වහන්සේ නිදහස් කළා. මේ කුරුසිය අත්දැකීම තුළ මට පුදුමාකාර දැන් සැනසීමක් ලැබිලා තියෙන්නේ. මහා පුදුම දෙයක් සිදු වුණා. මගේ සිතවිලි පිරිසිදු වෙනකොට, මගේ අතුලාන්තයේ පිරිසිදු වෙනකොට ඉබේම මම වෛර කරපු කෙනා මට ආදරය කරන්නට පටන් අරගෙන තියෙනවා. මං කිසි දෙයක් කිව්වේ නැහැ. පුදුමාකාර ආදරයකින්, එයාගේ දුවටත් වැඩිය ආදරයකින් දැන් මට සලකන්න, කතා කරන්නේ. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ඒ නිසා අද හුඟක් අය ඉන්නේ මේ මානසික රෝගී තත්වයන්ට පත්වලා ඉන්නේ. මේ අතුලාන්තයේ මේ සිත තුළ තියෙන මේ සටන හරියට निराකරණය කරගන්නට බැරි නිසා, ඒ හරියට නිදහස් කරගන්නට බැරි නිසා, එතනට තියෙන හොඳම ප්‍රතිකාරය තමයි come and live in the presence of God and presence of the Holy Blessed Sacrament. එවැනි සිත තුළ අරගලයක ඉන්න හැම කෙනෙක්ම සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියට එන්න. උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඔබේ සිත නිදහස් කරගන්න. අන්න එතකොට ඉසිකෝමානය කියලා කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය ටික ටික දුර වෙලා ගිහිල්ලා පහන් සිතක් ඇති වෙනවා. අන්න එතකොට ස්වාමින් වහන්සේ ඔබව මාව අමතන්නට පටන් ගන්නවා. අගොස්තුනි මුනිතුමා අවුරුදු 19ක් තිස්සේ මේ සිත තුළ සටන තුළ ජීවත් වෙච්ච කෙනෙක්. ඔය අවුරුදු 19 දීම
අම්මා තමයි ගිහිල්ලා දෙවියන් වහන්සේට මොර ගැසුවේ. කරන්න පුළුවන් හැම පාපයක්ම කළා. අවසානයේදී කිව්වේ මොකද්ද? I have no rest until I rest in thee. මගේ සිතට කිසිම සැනසීමක් නැහැ. මගේ සිත ස්වාමීන් වහන්සේ තුල සතපනතුරු. මහා පෞකාරයෙක් වෙච්ච අගොස්තුවිනු තරුණයා ශුද්ධවන්තයෙක් වුණා. මේ සිත ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා නිදහස් කරගත්තට පස්සේ අන්න ඒක තමයි දිව්‍ය සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුල කරන ලොකුම ප්‍රාතිහාර්යයයි. ලෞකික දේවල් මේ කිසි දෙයක් නෙමෙයි, මගේ අතුලාන්තය තුල සිදු කරන පරිවර්තනයයි. ඒ දේ ඔබ දකින්න. වෛරය තුල ඔබ ජීවත් වෙනව නම් එන්න උන්වහන්සේ ළඟට ඒ දේ අත්දකින්න. ක්‍රෝධය තුල ඔබ ජීවත් වෙනව නම් එන්න උන්වහන්සේ ළඟට ඒ තුල ජීවත් වෙන්න. අමතක කරන්නට බැරි අත්දැකීම් තුල, සමාව දෙන්නට බැරි අත්දැකීම් තුල ඔබ ඉන්නව නම් එන්න ස්වාමීන් වහන්සේ ළඟට. මෙන්න මේ වගේ අවස්ථාවලදී එක එක අය අපිව එක එක විදිහට මෙහෙවනවා. මෙවැනිම අමිහිරි අත්දැකීමක් තුල ඉන්න කෙනෙක් අපිව මොටිවේට් කරනවා. අපිව මෙහෙවන වැරදි විදිහකට. ඒ නිසා තමයි කියන්නේ birds of the same feather flock together. එක වර්ගයක විහාර තියෙන කුරුල්ලෝ එකට ලගිනවා. ඇවිල්ලා පොඩ විස දානවා. කවදාත් විස දෙන්නේ නැහැ. තවත් රෝගී වෙනවා. උන්වහන්සේ ළඟට එන්න. ඔබේ සිත නිදහස් කරගන්න. අපි දැන් සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ ළඟට එමු. උන්වහන්සේ ඉදිරියේ අපේ සිත නිදහස් කරගනිමු. සිත සුවපත් වී නිවි යන්නට ඉඩ හරිමු අපි. සුවපත් වී නිවි යයි සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ. සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ. සිත සුවපත් වී නිවි යයි සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ. සමිතුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ. ඉසිකුමානය දුරුවේ පහන් සිතක් මා හද තුල උපදී. ඉසිකුමානය දුරුවේ පහන් සිතක් මා හද තුල උපදී. සමිඳුනි ඔබ මා අමතන හොරාවේ. සමිඳුනි ඔබ මා අමතන හොරාවේ. සිත සුවපත් වී නිවි යයි සමිඳුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ. සමිඳුනි ඔබ ළඟ රැඳෙන හොරාවේ.
අඳුරේ අසරණ වී සිටීමා සහන් සුවය පා මා ගැලවූදා දුක් අඳුරේ අසරණ වී සිටීමා සහන් සුවය පා මා ගැලවූදා සමිඳුන් ගුණ කන්ද සිහිවන හෝරාවේ සමිඳුන් ගුණ කන්ද සිහිවන හෝරාවේ සිත සුවපත් වී නිවී නිවී යයි සමිඳුනි ඔබ ළඟ රැඳෙන හෝරාවේ සමිඳුනි ඔබ ළඟ රැඳෙන හෝරාවේ ස්වාමීන් වහන්සේ ළඟ රැඳෙන හෝරාව පැය අපේ සිත් සතන් තුළට මහා පුදුමාකාර සුවයක් සැලසීමක් ලැබෙන. ඔබ කැමතිද වෛරය තුළ හැමදාම ජීවත් වෙලා පිච්චි පිච්චි ඔබේ ජීවිතය නැති කරගන්න? එහෙම නැත්නම් ඔබ කැමතිද සමාව දීලා ඔබේ අතුලාන්තය නිදහස් කරගන්න? මගේ අතීතය මට වද දෙනවා, මට වින කරවුන් මගේ සිහියට එනවා, මගේ අතුලාන්තය මට කියන්නේ සමාව දෙන්නට බැහැයි කියලයි. නමුත් ජේසුගේ කුරුසිය දෙස බලන්න. ජේසු කොහොමද සමාව දුන්නේ? ඒ කුරුසිය අධ්‍යාත්මයට එන්න, ඔබේ මානසික චිත්ත පීඩාවෙන් නිදහස් වෙන්න. වසර ගණනාවක් තිස්සේ ඔබ විඳින ඒ වෛරයෙන් නිදහස් වෙන්න, පලිගැනීමෙන් නිදහස් වෙන්න. අපි ඉල්ලමු උන්වහන්සේගෙන් පිහිට ඉල්ලමු, සමාවන්න මට ජේසු, මට පිහිට වෙන්න. මගේ අතීතය මට වද දෙනවා, මට යාඥාවක් කරගන්නට බැහැ. මගේ ඔළුවේ ලොකු කැක්කුමකින් මං ඉන්නවා. මාව නිදහස් කර දෙන්න ජේසුනි. ඔබ වහන්සේ දා කුරුස ගසේදී නිදහස් වුණා වගේ මාවත් නිදහස් කරන්න, සමාවන්න මට ජේසු, පිහිටවන්න මට ජේසු. මට පසු ඔබ ගායනා කරන්න. මගේ අතුලාන්තය සුව කරන්න, ඒ මානසික ආතතින්ගෙන් මාව නිදහස් කරන්න. සමාවන්න මට ජේසු, පිහිටවන්න මට ජේසු. මගේ අතීතය මට වද දෙනවා ජේසුනි.
මට යාඥාවක්වත් කරගන්නට බෑ. මගේ අතුලාන්තයේ තියෙන ඒ අමිහිරි අත්දැකීම් මගේ මනසට එනවා. සමාව දෙන්නට බැහැ කියලා හිතෙනවා. මගේ අතීතය මට වද දෙනවා. මට වින කලවුන් සිහියට එනවා. මගේ අතීතය මට වද දෙනවා. මට වින කලවුන් සිහියට එනවා. සමාව දෙන්නත් බෑ, අමතක කරන්න බෑ. පිහිටවන්න මට ජේසුස්, පිහිටවන්න මට ජේසුස්. සමාවන්න මට ජේසුස්, පිහිටවන්න මට ජේසුස්. මට ජේසුස්, පිහිටවන්න මට ජේසුස්. මගේ අතීතය මට වද දෙනවා. මට වින කලවුන් සිහියට එනවා. කුරුස ගසේ සිට ලොයාව පෙන්වා. සමාව දුන් හැටි ඔබ හිසූ විලසේ මා හිස් කරනු මැනේ. සහාය වන්න මට ජේසුස්, සහාය වන්න මට ජේසුස්. සමාවන්න මට ජේසුස්, පිහිටවන්න මට ජේසුස්. සමාවන්න මට ජේසුස්, පිහිටවන්න මට ජේසුස්. දේශනේ අද හුඟක් අය මේ අත්දැකීම තුළ ඉන්නේ. හුඟක් අය අසරණ වෙලා ඉන්නේ. මානසික රෝගීන් බවට පත් වෙලා ඉන්නේ. ඔබ වහන්සේ කිව්වා ඔබ පූජාසනයට ඇවිල්ලා පඳුරක් පුදන්නට මත්තෙන් ඔබේ සහෝදරයා ඔබත් එක්ක අමනාපෙන් ඉන්න බව ඔබට දැනෙනවා නම් හැඟෙනවා නම් පඳුර පූජාසනයේ තියලා ගිහිල්ලා සමාව අරගෙන එන්න. ජේසුස් වහන්සේ කුරුස ගසේදී කලේ එය නෙවෙයිද? උන්වහන්සේ මේ මහා ජීවිත පූජාව කරන්නට ඔන්න මෙන්න තියලා උන්වහන්සේගේ මනසට එන්නට ඇති, හදවතට දැනෙන්නට ඇති, මම මිනිස්සුන්ට මෙහෙම දේශනා කළා නේද? ඔබ පඳුරට පුදන්නට කලින් ඔබට වැරදි කරපු අයට සමාව දෙන්න. ඔබ වැරදි කරපු අයත් නෙමෙයි, ඔබට වැරදි කරපු අය. බලන්න ජේසුස් වහන්සේ මේ මහා ජීවිත පූජාවට ඉස්සල්ලා උන්වහන්සේ නිදහස් වෙනවා, සමාව දෙනවා. පියාණනේ වුන් කරන දේ නොදැන කරන නිසා ඔවුන්ට සමාව දෙන්න.
මට අමාරුයි මේ අධ්‍යාත්මයට ඇතුළත් වෙන්න. නමුත් ජේසුනි මාව ශක්තිමත් කරන්න. කුරුස ගසේ සිට දයාව පෙන්වා සමාව දුන් හැටි අදහා ගන්නත් බෑ. ඔබ හිස්සු විලසේ මා හිස් කරනු මැනේ. සහාය වන්න මට ජේසු, සුවය දෙන්න මට ජේසු, නිදහස් කරන්න ජේසු, සුවපත් කරන්න ජේසු. අපි මේ මොහොතේ ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ. අපි අද දවසේ යාඥා කරන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින අය වෙනුවෙන්. පසුගිය දින වකවානු වල අපි දැක්කා මේ COVID-19 මේ වෛරසය නිසා එයාගේ ජීවිතවලට පුදුමාකාර අභියෝග එල්ල වුණා. උන්ගේ රැකී ආරක්ෂා අහිමි වුණා. ඒ ආයතන පාලනය කරන අයට පඩි නඩි පවා ගෙවා ගන්නට බැරි අසරණ තත්ත්වයකට පත් වුණා. අපි උන්වහන්සේගේ දෑතට බාර කරමු. ඒ ක්ෂේත්‍රය තුල අසරණ වෙලා ඉන්න අය ස්වාමීන් වහන්සේට පමණයි පුළුවන් ඒ අයට සැනසීමක් දෙන්න, සුවයක් දෙන්න. සමහර විට මුළු පවුලේම බර කරට අරගෙන ජීවත් වෙන්නේ අයයි. එක දවසක් පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණියා. ඒ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන දැරියක්. එතකොටත් ඔවුන්ගේ වැඩ රාජකාරි නැහැ. පඩියෙන් භාගයයිලු ගෙවන්නේ. ඒ කියනවා අපි හරි දුප්පත් ෆාදර්. මගේ තාත්තා ගොවිතැන් කරන්නේ, නමුත් දැන් තාත්තට ගොවිතැන් කරගන්නට හැටියක් නැහැ. ඔත්පල වෙලා ඉන්නේ. මට බාල නංගිලා දෙන්නෙක් මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ යනවා. මේවා ඔක්කොම මං ගෙදර මුළු බරම කරට අරගෙන මම තමයි. නමුත් දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. එවැනි අත්දැකීම තුල කොච්චර අය ඉන්නවද? අපි උන්වහන්සේට බාර කරමු මේ හැම කෙනෙක්ම. එම ක්ෂේත්‍රය තුල විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අය, ඉසේ ආබාධ, ඇස්වල ආබාධ, පොපේ මහන්සි තත්ත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩිය රෝගීන්, ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ગેස්ට්‍රයිටිස්, සෙලුලයිටිස්, පාකින්සන් රෝගෙන් පෙළෙන අය, ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය. අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ හැම පවුලක්ම ආශිර්වාද කරන්නට කියලා, ඒ සෑම පවුලකටම සැනසීම සුවය දෙන්නට කියලා අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මොරගසමු. සෑම කෙනෙක්ම අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙනාව ආයදීම උන්වහන්සේ ඉදිරියේ තබා බලගත ලෙස යාඥා කරන්න. ප්‍රාතිහාර්යයක් ඉල්ලලා යාඥා කරන්න. මේ මොහොතේ ඔබේ මනසට එනවා ඇති විවිධ ලෙඩ රෝග තුල ඉන්න අය. COVID-19 මේ රෝගයට ගොදුරු වී සිටින මවක් වෙනුවෙන් අපි යාඥා කරමු. ඉක්මනින් සුවය දානය කරන්නට කියලා. බොහෝ අය රෝහල් ගත වෙලා සිටිනවා. ඒ අය වෙනුවෙන් යාඥා කරමු. ඒ මනසට සිතට සැනසීම දෙන්න කියලා. මානසික ආතතියෙන් තුල සිත තුල සටනක් තුල ජීවත් වෙන හුඟක් අය ඉන්නවා. සමාව දෙන්නට බැරි අත්දැකීම තුල විනාශ වෙන
ඒ අතුලාන්ත සුවයකට ඒ අයව ගෙනියන්නට කියලා අපි ප්‍රාතිහාරයක් ඉල්ලලා උන්වහන්සේට මේ මොහොතේ මොරගස්සමු. ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබගේ ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබගේ ගත සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරැලා සුව සහනය ගෙන දෙන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා උන්වහන්සේ ස්වර්ගෙන් පූපිය වුණට දෙව වදාළසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රිේක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනිටමක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගෝලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී, ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන සැමට ඔබ වහන්සේගේම සැනසීමත් සුවයත් දානය කරන්නට කරුණා කළ මැනව. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මග්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලැබෙන මේ මොහොතේ සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපත් එක්ක හුඟක් අය සම්බන්ධ වෙනවා. බොහෝ අය දුරකථන මාර්ගයෙන්, කෙටි පණිවිඩ මාර්ගයෙන්, අන්තර්ජාලය ඔස්සේ යාඥා පිහිට ඉල්ලා සිටිනවා. වගේම YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් අපත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම විශේෂයෙන්ම මේ ආශිර්වාදිත මොහොත ඔවුන්ව මතක් කරලා යාඥා කරන්නට කියලා. අපි ඒ සෑම කෙනෙක්ගේම සිත් තුළ තියෙන විදේශ රටවල පවා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැලී සිටින අය ඉන්නවා. ඒ හැම කෙනෙකුගේම දුක වේදනාව මේ ස්වාමින් වහන්සේට, සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට යටත් කරමු. උන්වහන්සේගේ ආශිර්වාදයට යටත් කරමු.
කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධීරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධීරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. සිත තුළ ගොඩක් තුවාල වෙච්ච අය ඉන්නවා. අපි වහන්සේට බාර කරමු. ඒ සිතේ තුවාලයන් සුව කරන්න. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි. මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි. කල්වාරේ කුරුසියෙන් ගැලූ